විසාද ඔබගේ වචනය ලියා තිබෙන ලෙස අපට ඉෂ්ට කළ මැනව ස්වාමිනී. ඔබ වහන්සේගේ හස්තයට අපි යටත්ව බාර වෙන්නෙමු. අති උතුම් වූ බලවත් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී නාමයෙන්. ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා. අපි මේ මොහොතේදී ස්වාමීන් වහන්සේගේ වචනය බලන්ට යනවා. මේ රාත්‍රියේ උන්වහන්සේගේ කරුණාව අපිට ලැබිලා තියෙනවා. උන්වහන්සේ ගැන සොයන්ට මක්නිසාද උන්වහන්සේගේ වචනය කියා තිබෙනවා. ස්වාමීන් වහන්සේ ගැන බලා සිටින්නෝ ඔවුන්ගේ සවිය අලුත් කරගන්න ඕය කියලා. හලෙලුයා. මේ රාත්‍රියේ මොකද්ද අපි කරන්න යන්නේ? අපගේ සවිය අලුත් කරගන්න යනවා. අපි ආත්මික සවිය, අපගේ ශාරීරික සවිය සහ අපගේ මානසික සවිය අපි අලුත් කරගන්න පිණිස උන්වහන්සේගේ වචනය සොයන්ට යනවා, ඉගෙන ගන්නට යනවා. හලෙලුයා. 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 හොඳයි. අපි බලමු. ශුද්ධ යොහාන් පොතට පෙරලා ගනිමු. ශුද්ධ යොහාන් 3 හැමෝම පෙරලා ගත්තද? ශුද්ධ යොහාන් 3 ඕකේ. තුනකී ශුද්ධ යොහාන් 3 එකේ සිට අපි බලන්ට යනවා. යුදෙවරුන්ගේ ප්‍රධානියෙක් වූ නිකොදේමුස් නම් පරිසියෙක් සිටියේය. හෙතෙම රාත්‍රියේ උන්වහන්සේ ළඟට ඇවිත් රබ්බී, ඔබ දෙවියන් වහන්සේ කෙරෙන් ආවා වූ ගුරුවරයෙක්යි අපි දනිමුව. මක්නිසාද තමා සමග දෙවියන් වහන්සේ නැත්නම් ඔබ කරන්නා වූ මේ හාස්කම් කරන්න කිසිවෙකුට නොපොළුවනැයි කීවේය. යේසුස් වහන්සේ උත්තර දෙමින් සැබෑවක් නුඹට කියමි, යමෙක් අලුතෙන් නූපන්නොත් ඔහුට දෙවියන් වහන්සේගේ රාජ්‍ය දකින්ට නොහැකියයි ඔහුට කීසේක. හලෙලුයා. අපි මෙතන දක් බලන්ට යනවා. ජේසුස් වහන්සේ වෙතට එදා ඊශ්‍රායෙල්හි ගුරුවරයෙක්ව සිටි, එනම් ඔහු ඒ සභාවේ හිටියා වූ නායකයෙක්. එසේ නැත්නම් ඔහු දෙවියන් වහන්සේ ගැන හොඳට දන්න කෙනෙක්ව හිටියා. ඒත් ඔහු දකිනා මේ අමුතු ගුරුවරයෙක් මේ ඊශ්‍රායෙල්හි ඉන්නවා. එනම් මේ ජේසුස් වහන්සේ හාස්කම් කරනවා ඔහු දුටුවා. ජේසුස් වහන්සේගේ ඉගැන්වීම් වෙනස්ව තිබුණා. ඔහු කල්පනා කෙරුවා මේ කෙනා අමුතු කෙනෙක්, මම යන්න ඕන මෙයාගෙන් විමසන්න කියලා. ඔහු කල්පනා කරලා එක දවසක් මේ ඊශ්‍රායෙල් වරුන්ට එනම් මේ සභාවට හොරෙන් දවසක් ජේසුස් වහන්සේ හොයාගෙන එනවා. ඇවිල්ලා අහනවා මේ ප්‍රශ්නේ, රබ්බී, ඔබ දෙවියන් වහන්සේ කෙරෙන් ආවා වූ ගුරුවරයෙක් යයි අපි දනිමුව. ඒ කියන්නේ ඒගොල්ලන්ට දැනුණා ඒක. දනිමුව. මක්නිසාද තමා සමග දෙවියන් වහන්සේ නැත්නම් ඔබ කරන්නා මේ හාස්කම් කරන්නට කිසිවෙකුට නොපුළුවනයි කීවේය. හලෙලුයා. එවිට ජේසුස් වහන්සේ උත්තර දීලා කියන සැබෑවක් නුඹට කියමි, යමෙක් අලුතෙන් නූපන්නොත් ඔහුට දෙවියන් වහන්සේගේ රාජ්‍ය දකින්ට නොහැකියයි කීවේය. උන්වහන්සේගෙන් ඇවිදින් ඇහුවේ ඔබ අපි දකින ඔබ වහන්සේ හාස්කම් කරනවා, ඔබ වහන්සේගේ ඉගැන්වීම් වෙනස්, ඔබ වහන්සේගේ ක්‍රියාපටිපාටිය වෙනස්. නමුත් ඇවිදින් අහපුවාම උන්වහන්සේ දීපු උත්තරේ සැබෑවක් නුඹට කියමි, නුඹ අලුතෙන් නූපන්නොත් නුඹට ස්වර්ග රාජ්‍යයට යන්න බැරිය කියලා කිව්වා. හලෙලුයා. ස්වර්ග රාජ්‍යයට යන්න නම් මිනිස්සෙක් අලුතෙන් උපදින්න ඕනෑය. අනිවාර්යෙන් අලුතෙන් උපදින්න ඕනෑය. අලුතෙන් නූපන්නොත් ඔහුට ස්වර්ගයට යන්න බැරිය. හලෙලුයා. හලෙලුයා. අපි දකින දෙවියන් වහන්සේ මිනිස්සුන්ට පොරොන්දුවක් දෙනවා මෙතන එසකියල් පොතේ. අපි පෙරලා ගනිමු එසකියල් පොතට. එසකියල් 36:26ට. ඕකේ. මෙතන කියනවා
මම අලුත් සිතක් නුඹලාට දී අලුත් ආත්මයක් නුඹලා තුල තබා නුඹලාගේ මාංශයෙන් ගල් සිත පහකොට මාංශමය වූ සිතක් නුඹලාට දෙන්නෙමි. මාගේ ආත්මය නුඹලා තුල තබා නුඹලා මාගේ පනත් ප්‍රකාර හැසිර මාගේ විනිශ්චයන් පවත්තමින් ඒවා කරන්නට සලස්වන්නෙමි. හalleluya. බලන්න මෙතන කියන උන්වහන්සේ අපිට අලුතෙන් නූපන්නොත් නුඹට ස්වර්ග රාජ්‍යයට යන්න බැරිය කියලා. ඒ වගේම මෙතන පොරොන්දුවක් දීලා තියෙනවා උන්වහන්සේ පරණ කිවිසුමේ මම නුඹලාට අලුත් සිතක් දෙනවා. හalleluya. ඒ කියන්නේ පරණ සිත යන්න ඕන පහ වෙලා පරණ සියල්ල පහව ගියේය මෙන්න සියල්ල අලුත් තිබේ කියලා අලුත් කිවිසුමේදී තිබෙන බැවින් මෙතනක් තියෙනවා මම අලුත් සිතක් නුඹලාට දෙනවා. හalleluya. එන අපේ කොහෙද අලුත් වෙන්න ඕන? අපේ සිත අනිවාර්යෙන් අලුත් වෙන්න ඕන. සිත අලුත් නොවි අපට කවදාක්වත් ස්වර්ග රාජ්‍යයට යන්න බෑ. හalleluya. පෞකාර මිනිසයාට පෞකාර ස්වභාවයට දෙවියන් වහන්සේගේ රාජ්‍ය දකින්න බෑ. මක් නිසාද? උන්වහන්සේ සුද්ධයි, උන්වහන්සේ ධර්මිෂ්ඨයි, උන්වහන්සේ ප්‍රේමණීයයි. නමුත් පෞකාර ස්වභාවය එහෙම නෙමෙයි. ඊට හාස්පතින්ම වෙනස්. ඒ නිසා අපි තෝරගන්න ඕන අපි අලුත් වෙන්න දිනපතා අපි අලුත් විය යුතුයි. උන්වහන්සේ සොයන අයට උන්වහන්සේ සම්බ වෙනවා. ඒ විතරක් නෙමෙයි අපි සිත අලුත් කරගන්න උනන්දු වෙන විට ශුද්ධාත්මයන්න් වහන්සේ අපිට උපකාර කරනවා. අපේ අයින් කළ යුතු දේවල් අයින් කරන්නට උන්වහන්සේ අපට මඟ පෙන්වනවා. හalleluya. ඒ නිසා අපේ සිත අනිවාර්යෙන් අපි අලුත් කරගත යුතුයි. මේ සිතෙන් තමයි හැම පාපයක්ම නැගී එන්නේ. මේ සිතෙන් තමයි හැම අපවිත්‍ර ක්‍රියාවක්ම නැගී වෙන්නේ. මොකද මිනිසයා හිතන ආකාරයට තමයි මිනිසයා වෙන්න යන්නේ. නේද? මිනිසයා හිතන දේ තමයි ඔහු කතාවෙන් කියන්න යන්නේ. මිනිසයා හිතන දේ තමයි ඔහු ක්‍රියාවෙන් කරන්න යන්නේ. මිනිසයාට හිතෙන විදිහට තමයි ඔහු අඳින්න පළඳින්න යන්නේ. හalleluya. මිනිසයාට හිතන දේ තමයි ඔහු කණ්ඩ බොණ්ඩ යන්නේ. මේ හිත කියන එක අපි පාලනය කරගන්නට කිසිම මිනිසෙකුට බෑ. මොකද ඒ නිසයි මේක පෞකාර ස්වභාවයෙන් පිරුණ එකක්. අපි එනකොටම ජීවිතේ උපතින්ම අරන් ඉන්නේ මේ පෞකාර ස්වභාවය මිස අපි ආත්මික ස්වභාවයකින් ආපු අය නෙවෙයි. කවදා හරි අපි ජේසුස් වහන්සේ මුණ ගැසුණු දාට එනම් උන්වහන්සේව අපේ පෞද්ගලික ගැලවුම්කාරය ලෙසට පිළිගත්තු දවසට තමයි මේ පෞකාර ස්වභාවයෙන් උන්වහන්සේ අපව ගලවන්න යන්නේ. මේ පෞකාර ස්වභාවය අපෙන් අයින් කරන්න. එසේ නැත්නම් ඒට අපිට සමාව දීලා අපි උන්වහන්සේගේ රාජ්‍යයට බාර අරගෙන උන්වහන්සේ දවසින් දවස අපිට උගන්වන්නට යනවා. ඒකට තමයි උන්වහන්සේ මේ පොළවට ආවේ අලුත් රාජ්‍ය එනම් ස්වර්ග රාජ්‍ය මේ පොළවේ පිහිටවන්ට උන්වහන්සේ පැමිණියා. ඒකට කියන අලුත් ගිවිසුම කියලා. හalleluya. උන්වහන්සේව පිළිගන්න හැමෝම උන්වහන්සේගේ සභාවට එකතු වෙන්න ඕන. මොකද උන්වහන්සේ උගන්වන ඉගැන්වීම් වලින් මිනිසයා අලුත් වෙන්න යනවා. සිත අලුත් කරගන්න යනවා. පෞකාර ස්වභාවයෙන් මිනිසයා එළියට එන්න යනවා. හalleluya. ඉන්නිසා අපි මේ සිත කියන එක අලුත් කරගත යුතුමයි. අපිට හිතෙන ආකාරයට අපි දේවල් නොකර උන්වහන්සේගේ වචනේ අනුව අපි යන්නෝ විය යුතුයි. හalleluya. අපි ක්‍රිස්තියානි සභාවට යන්නෝ සහ එන්නෝ නොවි අපි උන්වහන්සේ කියන දේ කරන්නෝ විය යුතුයි. හalleluya. සභාවට යන්නන්ට ස්වර්ග රාජ්‍යයට යන්න බෑ. හොඳට මතක තියාගන්න. අපි සභාවට ගියාට සභාවේ සේවාවන් කෙරුවට සභාවේ ක්‍රියාවන් වලට අපි සම්බන්ධ වුණාට දසයෙන් කොටස් දුන්නට පඳුරු දුන්නට අපිට කවදාක්වත් ස්වර්ගයට යන්න බෑ. ඇයි? අපේ සිත අලුත් විය යුතුයි. හalleluya. මේ සිත අලුත් උනේ නැත්තම් සිත තුල උන්වහන්සේගේ ඉගැන්වීම් පැවතුනේ නැත්තම් ඒ වචනය තුල අපි ජීවත් උනේ නැත්නම් කවදාක්වත් ස්වර්ගයට මිනිසෙකුට යන්න බෑ. හalleluya. පැහැදිලිද ඔබට? සිත අලුත් කරගත යුතුමයි. 2 කොරින්ති 5:17ට අපි පෙරලා ගනිමු. තවත් කොටසක් තියෙනවා ඒකේ. Thank you, Jesus. Thank you, Jesus. Pahidahat.
මොහොතකට පවතින අපේ සෑම ඔව් 2 කොරින්ති 5:17 පෙරලා ගත්තද ඕගොල්ලන්? ඕකේ. එබැවින් යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින්නේ නම් ඔහු අලුත් මැවිල්ලක්ය. පරණ දේ පහව ගියේය, මෙන්න සියල්ලම අලුත්ව තිබේ. හාලෙලූයා. ආමෙන්. අන්න එතනත් කියනවා අපි ක්‍රිස්තුස් වහන්සේ තුල සිටිනවා නම් අලුත් මැවිල්ලක්. ඒකයි උන්වහන්සේ කිව්වේ නුඹ අලුතෙන් නූපන්නොත්, අලුතෙන් මැවුන් නැත්තම් නුඹේ හදවත නුඹට ස්වර්ගයට ඇතුල් වෙන්න බෑ. හාලෙලූයා. අපි හදවතින් නපුරු දේවල් සිතමින්, නපුරු දේවල් කතා කරමින් කවදාක්වත් අපිට ස්වර්ගයට යන්න බෑ. අනුන් විවේචනය කරමින්, අනුන්ට නිନ୍ଦා අපහාස කරමින් අපිට කවදාක්වත් ස්වර්ගයට යන්න බෑ. ඒ අය පල්ලි ගියාට වැඩක් නැහැ. හාලෙලූයා. ඒ අය සභාවට ගියාට වැඩක් නැහැ. ඒ නිසා මම කියන්නේ යන්න එපා කියන එක නෙමේ. ඔබ ගොස් අලුත් වෙන්න ඕන. උගන්වන වචනය පිළිපදින්න ඕන. සහ ඒ වචනය මත පවතින්න ඕන. ඒකයි එවිට තමයි අපේ සිත දවසින් දවස අලුත් වෙන්න යන්නේ. අපි දිනපතා දේව වචනේ කියවන්න ඕන. දේව වචනේ අහන්න ඕන. දෙවියන් වහන්සේගේ මුහුණ සොයන්න ඕන. අපි යාඥා කරන්න ඕන. හාලෙලූයා. ආමෙන්. දිනපතා අපෙන් අයින් විය යුතු දේවල් අයින් විය යුතුයි. එසේ නැතිනම් අපිට ස්වර්ග රාජ්‍යයට යන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා මෙතන කියන අලුත් මෙතන කියන එබැවින් යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින්නේ නම් ඔහු අලුත් මැවිල්ලක්ය. එතකොට මේ පරණ ජීවිතේ පරණ මිනිසයා මෙතන අලුත් මැවිල්ලක් වෙන්න නම් පරණ මිනිසයා පාපයට මැරිය යුතුයි. ඒ පාපිෂ්ඨ මිනිසයා සම්පූර්ණ අපි වල දැමිය යුතුයි. ආමෙන්. ආමෙන්. හාලෙලූයා. ඔබ එකඟද මේ දේවල් කරන්න? ආමෙන්. ඔව්. අපි මේ පොළවේ දුක් ඉඳලා අපායේ දුක් විඳින්න අපිට බෑ. ඒ නිසා අපි අමාරුවෙන් හරි මේ ජීවත් වෙන කෙටි කාලය තුල අපි තෝරගන්න ඕන අපිව වෙනස් කරගන්න. දෙවියන් වහන්සේ කියන ආකාරයට මේ පොළවේ අපිව වෙනස් කරගන්න. අපේ සිත අලුත් කරගන්න. අපි අලුත් මැවිල්ලක් වෙන්න. අපේ ජීවිතේ අලුතෙන් මැවෙන්න ඕන. අලුත් මැවිල්ලක් කියන්නේ අලුතෙන් මවපු දෙයක්. පරණ දෙයට හවුල් වෙන්න බෑ මේ අලුත් මැවිල්ල. හාලෙලූයා. පරණ සිතේ ටිකකුයි අලුත් සිතේ ටිකකුයි තිබුණාට ස්වර්ගයට යන්නත් බෑ. ඒකට කියන දෙබිඩි සිතක් කියලා. ඕන වෙලේට පරණ සිත පාවිච්චි කරනවා, අනිත් වෙලේට අලුත් සිත පාවිච්චි කරනවා. මේ කපටි සිත් වලට ස්වර්ග රාජ්‍යයට යන්නත් බෑ. හාලෙලූයා. මම මේ අලුතින් ඉපදීප ගැන කතා කරන්නේ. අලුත් මැවිල්ල ගැන. ඉතින් අපි සියල්ලෝම අලුත් විය යුතුයි. ඔබ මම අපි සියල්ලෝම අලුත් විය යුතුයි. හාලෙලූයා. අපි දිනපතා උන්වහන්සේ තුල අලුත් විය යුතුයි. හාලෙලූයා. 1 කොරින්ති 15:47ත් බලන්න අපි යනවා. 1 කොරින්ති 47 Korinti 15:47 අපි දකිනවා මෙතන පළවෙනි මිනිසයා පරණ මිනිසයා ගැන අපි කතා කරන්න යන්නේ. පළවෙනි මිනිසයා පළවෙනි මිනිසයා භූමියෙන්නේ භූමිකය. දෙවෙනි මිනිසයා ස්වර්ගයෙන්නේ භූමික තැනැත්තා යම්සේද භූමිකයාත් එසේමය. ස්වර්ගීක තැනැත්තා යම්සේද ස්වර්ගිකයොත් එසේමය. අපි භූමික වූ තැනැත්තාගේ රූපය දැරුවාසේම ස්වර්ගික තැනැත්තාගේ රූපයද දරන්නෙමුව. හාලෙලූයා. හාලෙලූයා. මෙතන කියනවා මේ භූමික මිනිසයා කියන්නේ පෞකාර ස්වභාවයෙන් මේ භූමියෙන් උපන් මිනිසයා. හාලෙලූයා. ඔහුට කියන පෞකාර ස්වභාවයෙන් යුත් මිනිසයා. හාලෙලූයා. එතකොට කියන ස්වර්ගීක තැනත්ත මෙතන තව කියනවා මෙතන ස්වර්ගයෙන් ස්වර්ගීක තැනැත්තා යම්සේද ස්වර්ගියොත් එසේමය. හාලෙලූයා. මෙතන කොටස් දෙකක්. ඒ භූමික මිනිසයා ඇවිල්ලා පාපිෂ්ඨ ස්වභාවයෙන් යුත් මිනිසයා. එතකොට ස්වර්ගීක මිනිසයා ඇවිල්ලා අලුතින් ඉපදුනා වූ අලුත් මැවිල්ලට අයිති සිත අලුත් කරගත්තා වූ මිනිසයා. හාලෙලූයා. පැහැදිලිද ඔයගොල්ලන්ට? අලුතෙන් ඉපදෙනවා කියන්නේ අපේ පරණ ස්වභාවය අයින් කරලා අපි අලුත් ස්වභාවයේ නම් ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීම් අපි අනුගමනය කළ යුතුයි.
හාලෙලූයා. පැහැදිලි? Hallelujah. ඕගොල්ලෝ ලෑස්තිද අනුගමනය කරන්න? අපි පෙරලගමු ගලාති වලට. හාලෙලූයා. ගලාති කීයද? ගලාති 5ට පෙරලගන්න. පහේ. අපි බලන්න යන මේ දෙන්නගේ වෙනස. ගලාති 5 19 අපි කියවන්න යනවා. 18 සිට නමුත් නුඹලා ආත්මයන්න් වහන්සේ විසින් ගෙන යනු ලබන්නහු නම් නුඹලා ව්‍යවස්ථාව යටතේ නොවන්නෝය. ඉදින් මාංශයේ ක්‍රියා ප්‍රකාශව තිබේ. අපි බලන්න යනවා මේ මාංශික මනුස්සයා. ඒ එනම් මේ භූමික මනුෂ්‍යයා. එනම් පරණ මනුෂ්‍යයා ගැන අපි බලන්ට යනවා. සහ අලුත් මනුෂ්‍යයා ගැන අපි බලන්ට යනවා මෙතන. ඉදින් මාංශයේ ක්‍රියා ප්‍රකාශව තිබේ. එනම් වෛශාකම, අපවිත්‍රකම, සල්ලාලකම, රූප වැඳීම, මායාව, සතුරුකම්, විවාදය, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, පක්ෂවාදීකම්, ભેද, ලබ්ධි ભેද, වෛර, බීමත්කම, මංගල්‍ය ഘോഷාස්තහ තවත් මෙවැනි දේවල්ය. මෙබඳු දේ කරන්නන්ට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට උරුම නොලැබෙන බව මම නුඹලාට ප්‍රථම කී ලෙසම දැනුත් කලින් නුඹලාට කියමි. හාලෙලූයා. ප්‍රථම කී ලෙස ඔව් නිතරම කලිනුත් මීට කලින් මේවල් දේවල් කියලා දීලා තියෙනවා මේ අයට. නමුත් නැවතත් ඒක මතක් කරනවා. මේ දේවල් කරොත් මේ දේවල් තුන පැවතුනොත් නුඹලාට ස්වර්ග රාජ්‍යයට යන්න බැරි බව ඔහු නිතර නිතර උන්ට සිහි කරනවා. හාලෙලූයා. කවුද මේ ශුද්ධෝ පාවලුතුමා? බලන්න කොච්චරද මේ මානසික මිනිස්යාගේ ගතිගුණ ස්වභාවය මේකට කියන පාපිෂ්ඨ ස්වභාවය. ඉතින් මේ වගේ පිරීලා ඉන්න මිනිසයාට එහෙම නැත්නම් මේකෙන් එකක් දෙකක් හරි කරන මිනිසයාට කවදාක්වත් ස්වර්ග රාජ්‍ය ලැබෙන්නේ නැත. ඒකයි ජේසුස් වහන්සේ කිව්වේ අර හොඳ ගුරුවරයෙක් වන කෙනෙකුට කිව්වා නිකොදේමුස්ට නුඹට සැබෑවක් මම කියමි. නුඹ අලුතෙන් නූපන්නොත් නුඹට ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්න බැරිය. පැහැදිලි? අපි අනිවාර්යෙන් මෙවැනි පාපිෂ්ඨ ක්‍රියාවන් අපේ ජීවිතේ තිබෙනවා නම් මේවා අපි සහ මුලින් ගලවලා අයින් කරන්න ඕන. Amen. එනම් මේවට පසුතැවිලි වෙලා උන්වහන්සේගෙන් සමාව ඉල්ලගෙන මේවා සම්පූර්ණ අතහැර දමන්න ඕන. හාලෙලූයා. සමහරට ඔබ ඊයේ වෙනකන් එනම් අද වෙනකන් මේ වචනේ අහනකන් සමහර පව් කරමින් ඉන්න ඇති. මේ කොටසේ අපි කියෙව්වා යම් දේවල් අපි තුල තියෙන්න ඇති නේද? අද මේ මොහොත දක්වා. දැන් වචනේ අහන විට අපි ඊට කීකරවන්න ඕනම් මේ පාපයන් අපිට අතාරින්න ලේසි. Amen. අපි අපේ මානසික ක්‍රියාවලට එනම් අපි අපිට වඩා අපි දෙවියන් වහන්සේට ප්‍රේම කරනවා නම් අපිට ලේසි මේවා අතාරින්න. Amen. හාලෙලූයා. Hallelujah. මිනිස්සු මේ පොළවේ ඉන්නකම් මිනිසයාට අමාරුයි පාප රහිතව ජීවත් වෙන්න. ඒක දෙවියන් වහන්සේ කියන මිනිසයා දූවිලි බව දන්නාසේක. හාලෙලූයා. නමුත් අපි උනන්දුවෙන් ඒකයි කියන්නේ ස්වර්ග රාජ්‍ය බලහත්කාර කරන්නෝ එය බලෙන් ලබා ගනිති. Amen. හාලෙලූයා. ස්වර්ගයට යන්න ලේසි නෑ. ඒකට අපි උපරිම රෑ දවල් වැඩ කරන්න ඕන. මහන්සි වෙන්න ඕන. අපි උපරිම කැප වෙන්න ඕන. ස්වර්ග රාජ්‍යයට ලේසියෙන් යන්න බෑ කාටවත්. හාලෙලූයා. ඒ නිසා අපිට තියෙනවා මේ කොටස අපේ ජීවිතෙන් සම්පූර්ණ ගලවලා අයින් කරන්න. පැහැදිලි? Amen. ආමේන්. හාලෙලූයා. ඊගාවට අපි බලන්න යනවා මේ අලුත් මිනිසයා දෙස. ඒ අලුත් මිනිසයා වෙන්න යන්නේ දෙවියන් වහන්සේගේ ආත්මය ලැබුවා වූ මිනිසයා. මේ පාපිච්ච ස්වභාවය අයින් කරපුවාම ශුද්ධාත්මයන් වහන්සේ ෂේප් එකේ එනවා. ඇවිල්ලා ඔබට උගන්වන්නට යනවා. ඔබට මඟ පෙන්වන්නට යනවා. Amen. හාලෙලූයා. ඔබට පාප රහිතව ජීවත් වෙන්න උන්වහන්සේ ශක්තිය සපයන්ට යනවා. Hallelujah. මේ ලෝකේ තෘෂ්ණාවෙන් ඈත් වෙන්න ඔබට උදව් කරනවා උන්වහන්සේ. Amen. ලෝකේ තණ්හාවෙන් ඉවත් වෙන්න ඔබට උදව් කරන්ට යනවා. Hallelujah. හාලෙලූයා. Amen. Hallelujah. හාලෙලූයා. මොකද අපි මේ පොළවට කිසිවක් ගෙනාවේ නැහැ. කිසිවක් අරන් යන්නෙත් නැහැ. අපි ගාව තියෙන මේ ඇඳුම ඉඳලා අපි කිව්වොත් කොහෙන්ද කියලා මේක දෙවියන් වහන්සේ මට දීපු දෙයක්. Amen. හාලෙලූයා.
මේ පොළවේ අපිට ජීවත් වෙන්න උන්වහන්සේ මේ හැමදේම සපයලා දීලා තියෙනවා. මේ ඔක්කොම උන්වහන්සේ දීපු දේවල්. අපි එළියට එනකොට අම්මගෙන් මේ ඇඳුම් පට්ටලයක් අරන් ආවේ නැහැ. වස්තු ගබඩාවක් අරගෙන ආවේ නැහැ. ගෙවල් දොරවල් හොයාගෙන ගොඩ ගහගෙන ගෙනාවේ නැහැ. නෑ මේ මොකුත් නැහැ. අපි ඉපදෙද්දි දෙවියන් වහන්සේ අපිට දේවල් සපයලා දුන්නා. එහෙම නැත්තම් අපි ඉපදුනාට පස්සේ හොයාගත්තා. මේවා ඇවිල්ලා හොයන්න කොයිද තිබුණේ? මේ පොළවේ උන්වහන්සේ අපිට මේවා සියල්ලම ලෑස්ති කරලා තිබ්බා. හalleluya. ඊළඟට අපි බලන්න යනවා මේ දෙවියන් වහන්සේ තුලට ආපු මිනිසයා, මේ පාපය අතහැරපු මිනිසයා තුලට කියනවා ශුද්ධාත්මයන් වහන්සේ පැමිණි කල නුඹලා බලය ලබන්නහුය. හalleluya. අපි බලය ලබනවා කියන්නේ මේ පාප රහිතව ජීවත් වීමේ හැකියාව සහ ශක්තිය. උන්වහන්සේ ගැන සොයාගන්න එනම් උන්වහන්සේව තේරුම් ගැනීමේ හැකියාව. උන්වහන්සේගේ වචනයට කීකරු වීමේ හැකියාව. උන්වහන්සේට යාඥා කරන්න උනන්දුව ඇතිවීමේ හැකියාව. මේ ආත්මයන්න් වහන්සේ අපි තුල ඉඳගෙන අපිට මඟ පෙන්නනවා. ඒ විතරක් නෙමේ ආත්මයන්න් වහන්සේගෙන් පූර්ණ මිනිසයා මේ පාපේ නම් මේකට කියනවා පරණ මිනිසයාගෙන් ඈත් වුණ මිනිසයා අලුත් මැවිල්ල තුල තිබිය යුතු ඵල අපි බලන්න යනවා මෙතන. ආත්මයන්න් වහන්සේ 22 ආත්මයන්න් වහන්සේගේ ඵල නම් ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, විශ්වාසකම, මුරුදුකම, පමන දැන ක්‍රියා කිරීම යන මේවාය. හalleluya. Amen. ලේසිද? ශුද්ධාත්මයන්න් වහන්සේ ජීවත් වෙන්නා වූ ජීවිතය මේකට කියන අලුත් මැවිල්ල, අලුත් මනුෂ්‍යයා, ආත්මික මනුෂ්‍යයා. හalleluya. Amen. අලුතින් ඉපදුනා වූ මනුෂ්‍යයා, මේ මනුෂ්‍යයා තුල තියෙන්න යන ඵල මේවා. එනම් ඔහු තුල ප්‍රේමය තියෙන්න ඕන. මිනිසින් අපිට වෛර කරද්දිත් අපිට පුළුවන් වෙන්න ඕන මේ මනුෂ්‍යයට ප්‍රේම කරන්න. සමහරට මූණට අපිට බැරි වෙන්න පුළුවන්. නමුත් අපේ හදවතේ වෛරය තියෙන්න බෑ. තීත්තකම තියෙන්න බෑ ඒ කෙනා කෙරෙහි. හalleluya. අපි තුල ප්‍රේමය තියෙනවා. සමහරට ඒ අයට පේන්නේ අපි ප්‍රේම කරන්නේ වගේ. නමුත් අපේ හදවතේ ඒ අය කෙරෙහි නිදොස්භාවය තියෙන්න ඕන. ඒකට කියනවා ප්‍රේමය. හalleluya. ප්‍රේමය. එතකොට ප්‍රීතිය, ඒ මිනිස්සයා තුල නිතරම ප්‍රීතිය තියෙනවා. සමහර විට උට කිසි දෙයක් නැති වෙන්නත් පුළුවන්. නමුත් ඔහු තුල දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ ඉන්නවා. ඔහු ප්‍රීතියෙන් ඉන්නවා නිතරම ගායනා කරගෙන. උන්වහන්සේට ප්‍රීතියෙන් ගීතිකාවක් ගායනා කරගෙන යන්න ඔහු ප්‍රීතියෙන් ඉන්නවා. ඒක සල්ලි වලට ගන්න මේ පොළවේ නෑ. පාමසී විකුණන්නේ නැහැ. කඩේ පොලේ නැහැ. හalleluya. ශුද්ධාත්මයන් වහන්සේ තුල තිබෙන ප්‍රීතිය සදාකාලිකයි. ඒක කිසි කාලෙක නැති වෙන්න යන්නෙත් නැහැ. ඒක වෙනස් වෙන්න යන්නෙත් නැහැ. හalleluya. එතකොට සමාදානය, මේ ලෝකයේ අද අඩුව තියෙන ගොඩක්ම අඩුව තියෙන දෙයක් තමයි සමාදානය. බලන්න පවුල් ඇතුලේ ප්‍රශ්න, භාර්යාව පුරුෂයා අතර ප්‍රශ්න, දරුවෝ දෙමව්පිය අතර ප්‍රශ්න, අසල්වාසීන් නෑදෑයින් හිත මිතුරන් සමග ප්‍රශ්න. මොනවද? සමාදානය බිඳිලා, සමාදානය නැහැ. නිතරම අපිට ඇහෙන්නේම අරයාගේ මෙයා, එයාගේ ප්‍රශ්නේ මෙයා කියනවා, මෙයාගේ ප්‍රශ්නේ එයා කියනවා. හැම තැනම බලනකොට ප්‍රශ්න, හැම තැනම වෛරය, තීත්තකම, වාද විවාද, තරඟ මේව ඇවිල්ලා තාම මේ මානසික මනුෂ්‍යයා තුල තියෙන දේවල්. හalleluya. නමුත් උන්වහන්සේගේ මනුෂ්‍යයා තුල නිතරම සමාදානය තිබෙනවා. ඔහු තරහ වෙන්න කැමති නෑ කවුරු එක්කවත්. කවුරුත් එක්ක වාද විවාද කරන්න යන්නේ නෑ. ඒකයි ජේසුස් වහන්සේ කිව්වේ නුඹට මේ කම්බුලට ගහන විට අනිත් කම්බුලත් අල්ලන්න කියලා. හalleluya. Amen. සමාදානය අපිට අත්‍යවශ්‍ය දෙයක් තමයි සමාදානය. පවුල් වලට සමාදානය අත්‍යවශ්‍යයි. නේද? දෙමව්පිය දරුවා අතර, භාර්යාව පුරුෂයා අතර අනිවාර්යෙන් සමාදානය අවශ්‍යයි. ඒ වගේම ඉවසිලිවන්තකම, සමාදානයේ බිඳෙන්න එක හේතුවක් තමයි ඉවසිලිවන්තකම නැති එක. හalleluya. පොඩි දේවල් වලට අපි රණ්ඩු සරුවල් කරනවා නම්, අපි එකිනෙකා විකා කරනවා නම් මෙතන කියනවා එතන සමාදානය නැහැ. ඉවසිලිවන්තකම නැහැ. අපි ඉවසිලිවන්තකම අනිවාර්යෙන් අපේ සහෝදර සහෝදරීන්ට, දෙමව්පියන්ට, නෑදෑයින්ට, හිතමිතුරන්ට අපි පාණ්ඩ ඕන. අපිට මොන දේ නැති වුණත් අපේ සිත ආරක්ෂා කරගන්න ඕන. මක් නිසාද? ඒන් ජීවනය නික්මෙන්නේය. හalleluya. ජීවනයේ තිබෙනවා.
එවිට ඉවසිලිවන්තකම කරුණාවන්තකම කරුණාව කියන එක හොයන්න බේතකටත් නැහැ අදනේ හරි අමාරුයි හොයාගන්න කරුණාව කියන එක අමාරුයි හොයන්න නමුත් අපිට අනිවාර්යෙන් ඒක තිබිය යුතුයි හාලෙලුයා කරුණාවන්තකම අනිවාර්යෙන් අපි ගාව තිබිය යුතුයි මොකද දෙවියන් වහන්සේ මැවුම් කරු අපේ කරුණාවන්තයි Amen. හාලෙලුයා යහපත්කම ලේසි නෑ යහපත්ව ජීවත් වෙන්න පොළවේ අද නේද? නමුත් අපිට යහපත්ව ජීවත් වෙන්නම වෙනවයි ස්වර්ගයට යන්න බෑ නැත්නම්. හalleluya. මේ කොටස් අපි වෙන් කරගත යුතුමයි. විශ්වාසකම විශ්වාසකම හරි විශ්වාසවන්තයි අද නේද සෙනග? හරි විශ්වාසවන්තයි. නෝ ස්වර්ගයට යන්න බෑ විශ්වාසවන්තකම නැත්තම් අපි බොරුවට රඟපෑවට වැඩක් නෑනේ අපි හරි අපි ඇදහිලිවන්තයි අපි කිතුණු අපි චර්ච් යනවා අපි හැම ඉරිදම යනවා අපි දසෙන් කොටස් කියනවා නමුත් ඒ අය තුල විශ්වාසවන්තකම නැත්තම් වංචාවෙන් රැවටිලිකාරකමින් ජීවත් වෙනවා නම් ඒ අය තුල විශ්වාසකම නැහැ හalleluya ඒ අය දෙවියන් වහන්සේට විශ්වාස විය යුතුයි සහ තමුන්ගේ අසල්වැසියාට විශ්වාස විය යුතුයි Amen. හalleluya ඒ වගේම මු르දුකම චුට්ටක් කොනිත්තල බලන්න ඕන මු르දුකම කොහෙද තියෙන්නේ කියලානේ මු르දුකම අපි මු르දු වෙන්න ඕන අපි සහෝදරයව සහෝදරියව අපි ඉරන්න හොඳ නෑ හයියෙන් කෑ ගහලා සැර කරලා නේද රණ්ඩු සරුවල් කරන්න අපි හොඳ නෑ මොකද අපි ගාව මු르දුකම තියෙන්න ඕන අපි යටත් කමින් දේව බයෙන් ජීවත් වෙන අය තුල නිතරම මු르දුකම තිබිය යුතුයි Amen. හalleluya එතකොට පමණ දැන ක්‍රියා කිරීම. අපි පමණට වැඩි අපි උසස් කරගන්න හොඳ නෑ. අපි පමණ දැනගෙන මගේ මට්ටම දැනගෙන මං ජීවත් වෙන්න ඕන. Amen. හalleluya. අපි පමණට වඩා අපි අර කින ඇඟිල්ලේ තරමට වැඩිය අඟ ඉදිමෝ ගන්න එපා. Amen. Hallelujah. ඒ නිසා අපි පමණට වඩා අපි උසස් වෙන්න යන්න හොඳ නෑ. අපි නිතරම අපේ මට්ටමේ ඉන්න ඕන. දෙවියන් වහන්සේ අපිට ඉන්න කියපු මට්ටමේ අපි ජීවත් වෙන්න ඕන. Amen. හalleluya අපි ලෝකෙට කලස් පෙන්වන්න ගියාම අපි ලෝකෙම්ම බැට කණ්ඩ යනවා හalleluya ඇයි අපි මොන දේද පස්සෙන් යන්නේ අපි මොන දේද අනුගමනය කරන්නේ ඒ දේම අපි වැඩියෙන් ප්‍රේම කරන්නේ මොනකටද ඒ දේම අපිට කට්ටක් වෙලා අන්තිමට අපිටම අනින්න යනවා ඇයි අපි පමණ ඉක්මවා යන විට පැහැදිලි ඔයගොල්ලන්ට Amen. ඒ නිසා අපි පමණ දැන ක්‍රියා කිරීම යන මේවාය මෙවැනි දේවල් අපි මේ වගේ ජීවත් වෙන විට මෙවැනි සුළු සුළු දේවල් වලින් වුණත් අපි ආරක්ෂා විය යුතුයි. Amen. මොකද අපේ සිත අලුත් කරගන්න ඕන. උන්වහන්සේ කිව්ව මම නුඹලාට අලුත් සිතක් දෙනවා නේ. මාංශමය සිතක් දෙනවා. ගල් සිත ඉවත් කොට නුඹලාට මාංශමය සිතක් දෙනවා. මේ සිත මු르දු වෙන්න ඕන. යහපත් වෙන්න ඕන. අපි දැකපු මේ ආත්මික ගුණාංග අපි තුල තිබිය යුතුයි. හalleluya. Amen. Hallelujah. පැහැදිලි මම මේ බොහොම කෙටියෙන් ඕගොල්ලන්ට කියලා දෙන්නේ ශුද්ධාත්මයන් වහන්සේගේ ඵල මේවා. එහෙනම් අපි බලමු එදිනෙදා ජීවිතේ අපි කොහොමද මේ ඵල දරන්නෝ වෙන්න අපි කොහොමද දෙවියන් වහන්සේත් එක්ක ගනුදෙනු කරන්න යන්නේ කියලා අපි බලමු. රෝම පොතේ 12ට පෙරලා ගනිමු. රෝම පොතේ 12ට ඕකේ අලුත් ජීවිතය ගැන එතන කියලා තියෙනවා. ඕකේ එකේ ඉඳලා අපි බලන්න යනවා. එබැවින් සහෝදරයනි නුඹලාගේ ශරීරයන් ජීවමාන වූ ශුද්ධ වූ දෙවියන් වහන්සේ විසින් පිළිගත හැකි වූ යාගයක් කොට ඔප්පු කරන හැටියට දෙවියන් වහන්සේගේ දයාවන් නිසා නුඹලාගෙන් ඉල්ලමි. Amen. එය නුඹලාගේ ආත්මික සේවය වේ. Amen. Hallelujah. හalleluya මේක තමයි අපේ ආත්මික සේවය. මොනවද කරන්න කියන්නේ අපගේ ශරීරයන් ජීවමාන වූ ශුද්ධ වූ දෙවියන් වහන්සේ විසින් පිළිගත හැකි වූ යාගයක් කොට ඔප්පු කරන හැටියට එනම් අපිට හැම උදෑසනම උන්වහන්සේට තියෙනවා අපගේ ශරීරයේ ජීවමානෝ ශුද්ධ වූ දෙවියන් වහන්සේට පිළිගත හැකි වූ යාගයක් කොට ඔප්පු කරන්න.
මොකද උදෑසන නැගිටින විට අපි දන්නේ නැහැ අපි නැගිටීද නැද්ද කියලා. නමුත් ඇස් ඇරිච්ච ගමන් අපිට සිහි වෙන්න ඕන මේක. Amen. මගේ ආත්මීය ප්‍රාණීය ශරීරය ජීවමාන පූජාවක් කොට මම උන්වහන්සේට ඔප්පු කළ යුතුයි කියන එක. හාලෙලුයා. එවිට ශුද්ධාත්මයන් වහන්සේ ඔබට මඟ පෙන්වන්නට යනවා. ඒක තමයි අපේ ආත්මික සේවය. ඊගාවට කියන නුඹලා මේ ලෝකයේ ආකාරයට සමාන නොවි දෙවියන් වහන්සේගේ කැමැත්ත එනම් යහපත් වූ පිළිගත යුතු සම්පූර්ණ උදය කුමක්ද කියා දැනගන්නා පිණිස සිත අලුත් කර ගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙයල්ලා. හාලෙලුයා. Hallelujah. අන්‍යාකාර ඇත්තෙක් වෙන්න කියන මේ ලෝකෙන් වෙන් වුණා වූ පුද්ගලයෙක් වෙන්න යනවා. වෙන්න කියනවා. ඒ අයට සමාන වෙන්න එපා. ඒ කියන්නේ නුඹලා මේ ලෝකේ ආකාරයට සමාන නොවි. එනම් මේ ලෝකේ අද දුවන්නේ මහා අපාය කරා අපිට පැහැදිලිව පේනවා නේද? එතකොට ඒ ආකාරයට ඔබට මට සමාන වෙන්න එපා කියලා කියනවා. දෙවියන් වහන්සේගේ එනම් කියන උන්වහන්සේගේ කැමැත්ත එනම් යහපත් වූ පිළිගත යුතු සම්පූර්ණ උදය කුමක්ද කියා විභාග කරන්න කියනවා මෙතන නේද? කුමක්ද කියා දැනගන්නා පිණිස සිත අලුත් කර ගැනීමෙන් අන්‍යාකාර අයෙක් වෙන්න කියනවා. එනම් අපිට සිද්ධ වෙනවා උන්වහන්සේ කැමැත්ත මොකක්ද කියා සොයා බලන්න. කුමක්ද කියා දැනගන්නා පිණිස බලන්න සම්පූර්ණ උදේ කුමක්ද කියා දැනගන්නා පිණිස. එනම් අපි හොයන්න ඕන සම්පූර්ණ උන්වහන්සේගේ කැමැත්ත සම්පූර්ණයි. ඒ සම්පූර්ණ වූ කැමැත්ත කුමක්ද කියා අපි හොයලා බලලා අපේ සිත අපි එදිනෙදා අලුත් කරගත යුතුයි. Amen. හාලෙලුයා. Hallelujah. හාලෙලුයා. ඔබ ලෑස්තිද අලුත් කරගන්න? Amen. ආමේන්. හාලෙලුයා. මේ සිත අලුත් කරගත්තේ නැත්නම් අපිට ස්වර්ගයට යන්න හම්බෙන්නේ නැහැ. මතක තියාගන්න ජීවත් වෙද්දී එදිනෙදා සිහි කරන්න. මොකද උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා අලුත් මැවිල්ල පමණක් ස්වර්ගයට ගන්න. Amen. මොකද උන්වහන්සේ ළඟදී එනවා බය වෙන්න දෙයක් නැහැ. උන්වහන්සේගේ සෙනග අරන් යන්න. මේ සිත අලුත් කරගත්තු අය, ශුද්ධාත්මයන් වහන්සේගේ ඵල දරපු අය, ශුද්ධාත්මයන් වහන්සේ විසින් මඟ පෙන්නපු අය, මේ අයව අරගෙන යන්න ජේසු වෙනවා. රජුන්ගේ රජ ලෙස උන්වහන්සේ පැමිණෙනවා. Amen. හාලෙලුයා. ඒකේ වෙනසක් නැහැ. ඔබ ලෑස්තිද ස්වර්ගයට යන්න? ඕකේ. හාලෙලුයා. ස්වාමීන් වහන්සේ ඔබට ආශිර්වාද කරනසේක්වා. Amen. හාලෙලුයා. හොඳයි අපි ආඥා කරමු. අපි ඇසුවා වචනය අනුව පවතින්ට උන්වහන්සේගේ කරුණාව ලබා දෙන්න කියලා. හාලෙලුයා. ස්තුති කරනවා ජීවමාන ධර්මිෂ්ඨ දේව පියාණනි. මේ රාත්‍රියේ මේ වචනය ඇසුවා සෙනග බාර කරනවා ස්වාමී. මේ සියලු දෙනාටම ඔබ වහන්සේ මේ වචනේ ආශිර්වාදයක් වෙන්න සැලැස්සුව මැනව. ස්වාමිනේ ඒ වගේම ඔවුන්ගේ ජීවිත පරිවර්තනය වී සිත අලුත් කරගන්න උපකාර කළ මැනව. මඟ පෙන්වුව මැනව. අති උතුම් බලවත් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී නාමයෙන්. Amen. Amen. ආමේන්. ජේසුස් පීඨය හැම දිනාටම නැවත හමු වෙමු.